හරි ඉස්සෙල්ලාම ලියන්න කාබනික සංයෝග හරි ලියන්න දැන් අපි කාබනික සංයෝග ගැන මිශ්‍රණ පාඩමේදී කතා කරලා තියෙන්නේ හින්දා ගොඩක් සංකීර්ණ හිතන්න ඕනේ ලියන්න අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස කාබන් අඩංගු අතර අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස කාබන් අඩංගු අතර ඊට අමතරව हाइड्रोजन ऑक्सीजन कमादा लिया हाइड्रोजन ऑक्सीजन नाइट्रोजन फॉस्फरस सल्फर हैलोजन के लिए वारांतरे लिया හැලෙන කියන වරහන් ලියන්න ක්ලෝරින් වැඩි ආයි ගන්න අනිවාර්ය මූලද්‍රව්‍යයක් ලෙස කාබන් අඩංගු අතර ඊට අමතරව හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් සල්ෆර් හැලජන ये हैलोजन के लिए उधर वारांतरे लिया ना क्लोरीन किया हैलोजन वेनी मूलद्रव्य अडंगुवे नाम एवनी संयोग कार्बनिक संयोग लेस හැඳින්වේ එවැනි සංයෝග කාබනික සංයෝග ලෙස හැඳින්වේ හරි कार्बनिक संयोग लेस හැඳින්වේ හරි නේද රයිට් එතකොට දරුවනේ කාබන් අඩංගු වෙලා තියෙනවා නම් ඒ කාබන් එක්ක හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒවට කියන්නේ කාබනික සංයෝග කියනවා. හරි? එතන යටින් ලියන්න නමුත් කාබන් තිබූ පමණින් නමුත් කාබන් තිබූ පමණින් ඒවා කාබනික සංයෝග ලෙස හැඳින්විය නොහැකි අවස්ථාද පවතී. කාබන් තිබූ පමණින් කාබනික සංයෝග ලෙස හැඳින්විය නොහැකි අවස්ථාද පවතී. උදාහරණ මේ යන උදාහරණ මේ බලන්න. ඔයාලා කියන්නේ කවුද? CO2
දන්නේම නෑ නේද? මොනවද? CO2 carbon dioxide. carbon dioxide. CO ඉවරයි. Carbon monoxide. carbon monoxide. Na2CO3. Sodium bicarbonate. sodium binary sodium carbonate. ලියන්න උදාහරණ කියනවා. carbon dioxide, carbon monoxide, sodium carbonate. දැන් දරුවනේ පේනවද? මේවායි කාබන් තිබ්බට මේවා කාබනික සංයෝග නෙවෙයි. හරි කාබන් තිබුණු පළියට කාබනික් කියලා කියන්නවත් බෑ. හරි මෙන්න මේ විභාග ඉස්සරහට ආවා. පහස තමයි මේවායින් කාබනික සංයෝගයක් නොවන්නේ කියලා. ඒතර බොහෝ ළමයි කාබන් තිබුණු හින්දා කාබන් ඩයොක්සයිඩ් කාබනිකයි කියලා හිතුවා. නෑ. හරි? හරි නේද? එතකොට මේ කාබනික සංයෝග අතරේ අරගෙන මේ කාබනික සංයෝග වලින් මේක බේස් පාඩම ගොඩක් ලයින් ඕනේ යන්නේ. කාබනික සංයෝග වල කාබනි හයිඩ්‍රජනි පමණක් ඉන්නවා නම් අන්න ඒ කාබනික සංයෝග වලට අපි කියන කවුද කියලාද හයිඩ්‍රෝකාබන කියලා. උදාහරණයක් විදිහට पेट्रोलियम इंधन वलදී සියලුම සංයෝග හයිඩ්‍රෝකාබන. पेट्रोलियम इंधन වල තියෙන සියලුම සංයෝග ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ඉටි, LP වායු ඒ සියලුම ඒවා හයිඩ්‍රෝකාබන. හරි? දැන් මාතෘකාවක් ලියන්න පොඩි මාතෘකාවක් හයිඩ්‍රෝකාබන කියනවා. හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන ලියන්න. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග हाइड्रोकार्बन लෙස හැඳින්වේ. हाइड्रोकार्बन लෙස හැඳින්වේ. हाइड्रोकार्बन लෙස හැඳින්වේ. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග हाइड्रोकार्बन ලෙස හැඳින්වේ. पेट्रोलियम इंधन වල ඇති पेट्रोलियम ඉන්නේ දන්නවනේ ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, LP වගේ වගේ पेट्रोलियम इंधन වල ඇති සියලුම සංයෝග पेट्रोलियम इंधन වල ඇති සියලුම සංයෝග हाइड्रोकार्बन වේ. हाइड्रोकार्बन වේ. हाइड्रोकार्बन වේ. හරි? ත්‍රාවක කරන්න එපා. हाइड्रोकार्बन කියන්නේ කාබනික සංයෝග වර්ග. කාබනික සංයෝග වර්ග තමයි हाइड्रोकार्बन කියන්නේ. ඒතර මතක තියාගන්න සරලම කාබනික සංයෝග තමයි අපි හඳුන්වන්නේ हाइड्रोकार्बन කියලා. තවදාලියන්න සරලම කාබනික සංයෝග ලෙස हाइड्रोकार्बन හැඳින්වේ. සරලම කාබනික සංයෝග ලෙස हाइड्रोकार्बन හැඳින්වේ. හරි? මෙන්න हाइड्रोकार्बन වලට උදාහරණ ටිකක් ලියන්න. हाइड्रोकार्बन වලට උදාහරණ ටික මෙතන ලියන්න. ඉටි, භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල්, LP වායුව, මෙතේන්.
ලියාගන්න ටිකක් ගන්න. හරි. මේවම ලියලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන වලට උදාහරණ. ප්‍රාන්තක කරන්න එපා. හයිඩ්‍රෝකාබන කියන්නේ කාබනික සංයෝග. කාබනික සංයෝග අතරේ තියෙන සරලම කාබනික සංයෝග තමයි අපි කියන්නේ හයිඩ්‍රෝකාබන කියලා. ඒතර මේ වචනේම කියලා හයිඩ්‍රෝ හයිඩ්‍රජන් කාබන් කාබන් කාබනේ හයිඩ්‍රජනේ පමණක් කරන් කාබනික සංයෝග තමයි හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ. ඒතර මේ ET පෙට්‍රල් භූමිතෙල් ඩීසල් LP වායු මෙතේන් මේ ඔක්කොගෙම තියෙන්නේ කාබනේ හයිඩ්‍රජනේ පමණයි. හරි රයිට්. දැන් අපි පොඩි ක්‍රියාකාරකමක් බලන්න යන්නේ මේ බලන්න. බස්සහේ පළාත් පේපර් වලින් විතර ආපු ප්‍රශ්නයක් මේක. මේ අටුම ආවා. මේක ඕලෙ විභාගයට ඇවිල්ලා තියෙනවා. ළඟදී ආවේ නැහැ. කලින් සිලබස් එකේ ඕලෙ විභාගයට මේක ආවා. මේ අපි කරන්න යන්නේ ඉටි වල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව පරීක්ෂා කරන්න යන්නේ. ඒ යන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ කරුණු දෙක මතක් කරලා දෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටද? නිල් පාට. සුදු පාට. සුදු පාටයි. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජලය කලවම් වෙච්ච හැටි මොන පාටද? නිල් නිල් පාටයි. එහෙම ජලය කලවම් වුණාම ඒකට මොකද්ද පුතා අපි කියන්නේ? සජල කොපර් සල්ෆේට්. සජල කොපර් සල්ෆේට් very good. සජල කොපර් සල්ෆේට් කියලා අපි කියන්නේ අහන්න. දෙක අවර්ණ වුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් වායුව ගියාම මොන පාටද? ඒකට දන්නවද? දන්නේ? අවර්ණ වුණු දියර වලට කාබන් ඩයොක්සයිඩ් ගියාම වුණු දියර මොන පාටද? කිරි පාට. කිරි පාට වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. මෙන්න පරීක්ෂණය. අපි යන්නේ ඉටිවල කාබන් හයිඩ්‍රජන් අඩංගු බව පරීක්ෂා කරන්න යන්නේ. මෙන්න පුතේ අටුම. මේ වගේ නල වලට කියන්නේ යු නලයක්. මේ යු නලයේ දාලා තියෙනවා මෙතන නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ඒක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මෙතනින් කුණීරෙන් හයි කරලා පිටිපන්දමට. මේක සම්බන්ධ කරලා තියෙනවා මෙතනින් අවර්ණ මුළු දියර වලට. මෙතනින් තුෂකයක් දාලා මේවා වාතය අදිනවා එළියට. වාතය මෙතනින් එළියට අදිනවා. වාතය මෙතනින් එළියට අදිනකොට මෙන්න මේ ඉටිපන්දම දහනය වෙලා එන වාතය මෙන්න මේක දිගේ එනවා. මේක දිගේ එනවා. ඉටිපන්දම දහනය වෙලා එන වාතය මේක දිගේ එනවා. ඇවිල්ලා නිර්ජලීය කොපර් සල්ෆේට් හරහා අවර්ණ මුළු දියර වලට යනවා. හරි? එතකොට මේකෙදී අපිට දකින්න ලැබෙනවා නිරීක්ෂණ දෙකක්. මෙන්න මේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. හැබැයි ඉටිපන්දම ටික වෙලාවක් පත්තු වෙනකොට අපට පේනවා මේ නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා පේනවා. දෙක අවර්ණ මුළු දියර ටික වෙලාවක් යද්දී කිරි පාට වෙනවා පේනවා. හරි ඔන්න අපිට ලැබෙන පුතේ නිරීක්ෂණ. එහෙනම් මම අහනවා සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වුණානේ. එහෙනම් මේ ඉටිපන්දම දහනය වෙනකොට මොන වායුව පිට වෙලා තියෙනවද? මොනව පිට වෙලා තියෙනවද? ජලය. ජල වාෂ්ප. ඉටිපන්දම දහනය වෙනකොට ජල වාෂ්ප පිට වෙලා. ඒ පිටවෙච්ච ජල වාෂ්ප හින්දා මෙතන තියෙන සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වුණා. එහෙනම් ඉටිපන්දම දහනය වෙනකොට මොනව පිට වෙලා තියෙනවද?
ජල වාෂ්ප පිට වෙලා තියෙනවා H2O දෙක. මෙතන උණු තියෙන කිරි පාට උණයි කියන්නේ ඉටිපන්දම දහනය වෙද්දී මොනවා පිට වෙලා තියෙනවද? carbon dioxide. කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා CO2. හරිනේ? එහෙනම් ජල වාෂ්ප පිට වෙලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා. ඔයාලා දන්නවා දහනයකදී මේ ඔක්සිජන් සම්බන්ධ වෙනවා වායු වලින්. දහනයකදී වායු ගෝලයේ ඔක්සිජන් සම්බන්ධ වෙනවා. නේද? ඔක්සිජන් සම්බන්ධ වෙනවා. එතකොට මේ කාබනුයි හයිඩ්‍රජනුයි කොහෙද තිබුණේ? දැන් ඉටිපන්දම දහනය වෙනකොට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වුණානේ. එහෙනම් ඉටිපන්දම දහනයේදී මොනවා පිට වුණාද? ජල වාෂ්ප පිටලා තියෙනවා. හුණු දියර කිරි පාට වුණානේ. ඒ කියන්නේ ඉටිපන්දම දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා. නේද? එහෙනම් මෙන්න මේ ජල වාෂ්ප හැදෙන්න මුල් වෙච්ච හයිඩ්‍රජන් කොහෙද තිබුණේ? ඉටිවල. එතන දහනය වෙනකොට අර ඉටිවල තිබිච්ච හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා ජලය වලට වුණා. මේ කාබන් කොහෙද හිටියේ? ඉටිවල. එහෙනම් ඉටිවල මොනවා තියෙනවද? කාබනුයි හයිඩ්‍රජනුයි තියෙනවා. එහෙනම් ඉටි කියන්නේ මොකක්ද? හයිඩ්‍රෝකාබනයක්. හරි? ලියන්න ක්‍රියාකාරකම 1. ක්‍රියාකාරකම 1 කියලා ලියලා ඉස්සරහින් ලියන්න. ඔයාලා දන්නා මම කියන්න ඕනේ පරීක්ෂා ලියන්නේ හැටි. ක්‍රියාකාරකම කියලා වම් පැත්තෙන් ලියලා 1 කියලා ලියලා ඉස්සරහින් ලියන්න. ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව. ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව පරීක්ෂා කිරීම. ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව පරීක්ෂා කිරීම. ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව පරීක්ෂා කිරීම. ඔය තමයි ක්‍රියාකාරකම. ලියන්න ක්‍රමය. ඉක්මනින් පොඩි දේවල් ටිකක් තියෙන්නේ. රූපේ ආකාරයට ඇටෝම සකස් කර ඉටිපන්දම දල්වයි. රූපේ ආකාරයට ඇටෝම සකස් කර ඉටිපන්දම දල්වයි. right. දැන් ටංගාලා මෙන්න මේ ඇටෝම ගන්න ඉක්මනින් මේ ඇටෝම ගන්න. තාම තීරණයක් නැහැ. තාම රෙකෝඩ් කරන්නේ නැහැ. සමහර ඒවා රෙකෝඩ් කරන්නේ මම නෙමෙයි. හරි? මං කියවනේ දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ දෙන්නා තමයි රෙකෝඩ් කරන්නේ. එක්කෙනෙක් ආයතන එක්කෙනෙක් මුදල් දීලම තාක්ෂණික කටයුතු බදවල ඉන්නවා එක්කෙනෙක් ආයතන.
ඉතින් සිද්ධියෙන් පස්සේ එයා තමයි තීරණය කරන්නේ. රෙකෝඩ් කරනවා. හරි? හරිද පුතා මේක හරිද? හරි. හරි අදින. දැන් විජේ මෙහි මැනික් විජේ කියලා ළමයි මම කතා කරන්නේ කවුරුත් නැද්ද මන්ද බලන්න. අපි තමයි කතා කරන්නේ. කවුද මේ අපි අප්‍රේල් මාසයෙන් පස්සේ දැක්කේ නේද? අප්‍රේල්, මැයි, ජූනි, ජූන්, අගෝස්තු නේද? මාස පහක් නේද? දැන් සමහර විට මම නම් අර දකින්න හින්දා මතකයේද නේද? පන්ති කරන හින්දා මතකයේද? හරි? හරිද පුතා වැඩේ? Yes. නෑ සර්. වදින. ඕනනම් මේක පුණීලේ කියලා තියාගන්න ඕන. පුණීලේ කියලා තියාගන්න ඕන. පුණීලේ පැහැදිලි තමයි යුවේ නෑ. ඕනනම් පුණීලේ කියලා තියාගන්න. මේ යූ නලේ නම් අනිවාර්යයෙන් තියාගන්න ඕන. නැතවත් අමාවත පිළි. අපි මේ පාඩම ඉවරන හැටි රසායනික බන්ධන පාඩම් පටන් ගන්නවා. මම හිතන්නේ ගොඩාක් අයට රසායනික බන්ධන ටියුට් එක නම් දීලා තියෙනවා. මට මතක ඇති. ගොඩාක් කියන්නේ රසායනික බන්ධන පාඩම අපි කර කර ඉන්නකොට ගියදේ කොවිඩ් වලට වැහුවෙරට. ගොඩාක් අය රසායනික බන්ධන පාඩමේ ටියුට් එක දීලා ඇති. තියෙනව නේද? ඔව් සර්. ඔව් සර් තියෙනවා. ඔව් ගොඩක් අය ටියුට් එක ඇති. ඔව් ගොඩක් සමහර අයට නැතුවත් ඇති නේ. නෑ නේද? සමහර අයට නේ. alright කමන්නේ. දැන් ඔක තියෙන අය දැන් තියෙන අය නැති අය වෙන් කරන්න ගියාම වෙන් කරන්න අමාරුයි. හොඳ වැඩේ මම නෝට් එක දීගෙන යන්නම්. හරි? සමස්තයක් විදිහට ගත්තාම තා පාඩම් 4යි තියෙන්නේ. මේ ක්ලාස් එකේ ආවේ අලුතෙන් හරි හරි ඒකට ප්‍රශ්නයක් එන්න මම දෙන්නේ. හරි? තව දැවැන්ත විදිහට තියෙන්නේ අපිට පාඩම් ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි අපි කියන්නේ මේ මාසේ අරලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව සැප්තැම්බර් මාසේ දාන ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි විද්‍යුත් විච්ඡේදනයයි ජෛව ගෝලයයි චුම්බක හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩම් 4 හරියට තියෙන තව උගන්වනවා. හරි? දැන් මම එහෙම තීරණයක් කරන්නේ නැහැ තරම්. හරි? right. කියන්න නිරීක්ෂණ. તો නිරීක්ෂණ දෙකයි සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. ආවර්තන මුලියන කිරි පාට වෙනවා. ලියන්න නිරීක්ෂණ සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වේ
සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැති අවර්ණ මුහුදියර කිරි පැහැති අවර්ණ මුහුදියර කිරි පැහැති අවර්ණ මුහුදියර කිරි පාට වේ. ඔන්න අපිට ලැබෙන නිරීක්ෂණ දෙක. දැන් ලියන්න නිගමනය හරි. එතකොට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙන්නේ ජල වාෂ්ප ආපු නිසා. මුහුදියර කිරි පාට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ආව නිසා. එහෙනම් අපි නිගමනය කරන්න පුළුවන් ඉටිපන්දමෙන් ජලය නිපද වෙලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් නිපද වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉටිපන්දමේ කාබනුයි හයිඩ්‍රජනුයි අඩංගුයි. ඒ කියන්නේ ඉටි හයිඩ්‍රෝකාබනයක්. ලියන්න දරුවනේ නිගමනය. කොපර් සල්ෆේට් නිල් පැහැවුවේ ජලය නිසාය. කොපර් සල්ෆේට් නිල් පැහැවුවේ ජලය නිසාය. කොපර් සල්ෆේට් නිල් පැහැවුවේ ජලය නිසාය. ඉටිපන්දමෙන් ජලය නිපද වී තිබේ. ඉටිපන්දමෙන් ජලය නිපද වී තිබේ. ජලයේ නිපදවීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ජලයේ නිපදවීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ජලයේ නිපදවීමට හයිඩ්‍රජන් සපයා නිල් කොපර් සල්ෆේට් නිල් පැහැවුවේ ජලය නිසාය. ජලය නිසාය. මේ අනුව ඉටිපන්දමෙන් ජලය නිපද වී තිබේ. ජලය නිපද වීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ජලය නිපද වීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ජලයේ නිපදවීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ඉටිපන්දමෙනි සර් එක ළමයෙකුට ක්ලාස් එකට ඇඩ් ඊයරට මම කතා කරන්න කියන්නේ ජලයේ නිපදවීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ඉටිපන්දමෙනි. ජලයේ නිපදවීමට හයිඩ්‍රජන් සපයා ඇත්තේ ඉටිපන්දමෙනි. මේ අනුව ඉටිවල ඔන්න දැන් යන්න පුළුවන් කෙනෙක් අයින් වුණා. මේ අනුව ඉටිවල හයිඩ්‍රජන් ඇත. මේ අණුව ඉටිවල හයිඩ්‍රජන් ඇත. ඔන්න මොකද සම්බන්ධන කෙනෙක් අඩුවනද? එයාට සම්බන්ධ කියන්නේ. මේ අණුව ඉටිවල හයිඩ්‍රජන් ඇත. මේ අණුව ඉටිවල හයිඩ්‍රජන් ඇත. අනුච්ඡේද කියලා අනුච්ඡේදයක හුණුදියර කිරි පැහැවුවේ කාබන් ඩයොක්සයිඩ් නිපදවූ නිසාය. හුණුදියර කිරි පැහැවුවේ කාබන් ඩයොක්සයිඩ් නිපදවූ නිසාය. කාබන් ඩයොක්සයිඩ් නිපද වූ නිසාය.
මුළුදියේ කිරිපැවුවේ කාබන් ඩයොක්සයිඩ් නිපදවු නිසායි. කාබන් ඩයොක්සයිඩ් නිපදවීමට කාබන් සපයා ඇත්තේ ඉටි පන්දෙවෙනි කාබන් සපයා ඇත්තේ ඉටි පන්දෙවෙනි කාබන් සපයා ඇත්තේ ඉටි පන්දෙවෙනි ඉටි පන්දෙවෙනි හරි එතකොට දැන් ඔයාලට පැහැදිලිවම පේනවා ඉටි වල තියෙනවා හයිඩ්‍රජන් ඒ හින්දා ජලය හැදුනා ඉටි වල තියෙනවා කාබන් ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් හැදුනා එහෙනම් මේන් අපි නිගමනය කරනවා ඉටි වල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව ලියන්න මේ අණුව ඉටි වල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව මේ අණුව ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව මේ අණුව ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව නිගමනය කළ හැකිය මේ අණුව ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව නිගමනය කළ හැකිය. හරි? දැන් පුතා මට මම පැහැදිලි කරපු ටික සම්බන්ධ ගැටලු තියෙනවා අහන්නකො. මම කතා කරේ මෙන්න මේ ටික. ඔයාලා ඔළුවේ තියෙනද බලන්න. කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියන එක මම මුලින්ම කතා කරා. ඊට පස්සේ මම කතා කරා හයිඩ්‍රෝකාබනියක් කියන්නේ මොකක්ද කියලා මම කතා කරා. ඊට පස්සේ එක හයිඩ්‍රෝකාබනික සංයෝගයක් විදිහට ඉටි අරගෙන ඒකේ කාබනුයි හයිඩ්‍රජනුයි තියෙන බව පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්නනවා. ඔය කරුණු තුන සම්බන්ධ ගැටලු තියෙන අහන්න බලන්න. මේක මතක් මේ අතව වදින්න මතක් අයලාවල කියනවා මම ප්‍රධාන right හරි so යූනලේ ජල බීකරයට දාන්නේ ඇයිද දාන්නේ යූනලේ ජල බීකරයට දාන්නේ අර පැත්තේ ඉන ජල වාෂ්ප සිසිල් කරන්න තමයි යූනලේ ජල බීකරයට දාන්නේ හරි මේ බලන්න දැන් කාබනික සංයෝග යටතට තමයි ඇති වෙන්නේ හයිඩ්‍රෝකාබන හරි කාබනික සංයෝග යටතේ තියෙන වර්ගයක් තමයි හයිඩ්‍රෝකාබන කියන්නේ හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන වර්ග කරලා තියෙනවා කොටස් කීපයකට හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන වර්ගීකරණය කරලා තියෙනවා. ඒ වර්ගීකරණයේදී නම් කරලා තියෙන එක වර්ගයක් තමයි ඇල්කේන. මේවා A level වල එහෙම හොඳටම සංකීර්ණ කතා කරනවා. ඇල්කේන. තව එකක් තමයි ඇල්කීන. තව වර්ගයක් තමයි ඇල්කයින. තොර හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන බෙදනවා අපි වර්ග තුනකට. තව වර්ග තියෙනවා. හරි? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියලා හයිඩ්‍රෝකාබන බෙදනවා වර්ග තුනකට.
මේ වර්ග තුنين ඇල්කේන ගැන ගොඩක් විස්තර අපි කතා කරනවා. ඇල්කීන ගැන ඊට වඩා අඩුවෙන් විස්තර කතා කරනවා. ඇල්කයින ගැන ඕලෙවලදී කතා කරන්නේම නැහැ. හරි යටිල් ලියන්න වෙනම ලියන්න හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන වල ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රෝකාබන පහත ආකාරයට වර්ග කළ හැක. පහත ආකාරයට වර්ග කළ හැක. හයිඩ්‍රෝකාබන පහත ආකාරයට වර්ග කළ හැක. ලියගන්න පහට ඇල්කේන ඇල්කීන ඇල්කයින. හරි ඇල්කේන ඇල්කීන ඇල්කයින. සර්නේම් එක ඇල් කේන කීන කයින. එකවර තුන් දිනක් පවුලේ ඉන්නකොට ඔන්න නම් තුනක් තියෙන පිටරවත් ඉන්නකොට නම් තුනක් වුණා. එකවර පිටරවත් තුන් දිනක් ඉන්නකොට කොහෙද ළඟ පද දෙනකොට ඔන්න නම් තුන දෙන්නේ. ඇල්කීන ඇල්කීන ඇල්කයින. අවසන්. නේ right එතකොට මේ වර්ග තුන මොනවද? හයිඩ්‍රෝකාබන්. එහෙනම් මේ තුනේම අනිවාර්යෙන් තියෙනවා මොනවද? කාබනුයි හයිඩ්‍රජන්. හරි. අපි මෙතනින් විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ කවුරු ගැනද? ඇල්කේන ගැන. ඇල්කේන ගැන. ඇල්කේන ගැන. right. දැන් ප්‍රශ්නයක් අහනවා. වලදී ඇල්කේන කියන්නේ මොන කාබනික සංයෝගයක්ද? ඇල්කේන කියන්නේ මොන කාබනික සංයෝගයක්ද? ඇල්කේන කියන්නේ කාබනික සංයෝගයක්. හැබැයි ඒ කාබනික සංයෝගයට වෙනම නමක් අපි දුන්නා මොනවාද? උත්තරේ නෑ. hydrocarbon. හයිඩ්‍රෝකාබන කාබනික සංයෝග තමයි. හැබැයි ඒවට කිව්වා හයිඩ්‍රෝකාබන කියලා. එහෙනම් දරුවනේ ඇල්කේන වල තියෙන්නේ මොන මූලද්‍රව්‍ය දෙක විතරද? Carbon, hydrogen, කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි. ඇල්කේන වල තියෙන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි. හරි? දැන් මම ඇල්කේනියක් අඳින්න යන්නේ. ඇල්කේනයක ව්‍යුහයක් අදින්න යන්නේ. මේ බලන්න. તો අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි තියෙන්න ඕන. මේ මම අදින්නේ ඇල්කේනයක්. ඇල්කේනයක ව්‍යුහයක්. මේ වගේ වැඩක් කියන්නේ ව්‍යුහ සූත්‍ර කියලා. ව්‍යුහ සූත්‍ර. අයලෙන් එපා. ලේසි පාඩමක් එක. හරි? මෙන්න මේ මම යන්නේ ඇල්කේනයක්. මේ මං යන්නේ ඇල්කේනියක්. මේ මං යන්නේ ඇල්කේනියක්. දැන් මට කියන්න ඇල්කේනිය හයිඩ්‍රෝකාබනයක් නේ හරිනේ. කාබන් කියනවා හයිඩ්‍රජන් කියනවා. හරිනේ හයිඩ්‍රෝකාබනයක්. ඒක හරි. මට මේ තියෙන්නේ ඇල්කේන අණුවක්. ඇල්කේන අණුවක්. මෙන්න මේ ඇල්කේන අණුවේ කාබන් අතර ඒක බන්ධන තියෙන්නේ ද්විත්ව බන්ධන. ඒක බන්ධන. ඔව්. ඒවා ඒක බන්ධන. මෙහෙම තිබ්බොත් ද්විත්ව බන්ධන. මෙහෙම තිබ්බොත් ත්‍රිත්ව බන්ධන. ඔව්. දැන් මම අහන්නේ කාබන් අතර තියෙන්නේ ඒක බන්ධනයක්ද ද්විත්ව බන්ධනයක්ද ත්‍රිත්ව බන්ධනයක්ද? ඒක බන්ධන. ඒක බන්ධනයක්. ඒ වගේම බලන්න මේ ඇල්කේනේ කාබන් හයිඩ්‍රජන්
හැම වෙලෙම කාබන් හයිඩ්‍රජන් අතර තියෙන්නේ මොන බන්ධනයද? ඒක බන්ධන. ඒක බන්ධන. එතකොට මෙන්න මේ වගේ යම්කිසි හයිඩ්‍රෝ කාබනයක කාබන් කාබන් පරමාණු අතරක් නේ කාබන් කාබන් පරමාණු අතරක් කාබන් හයිඩ්‍රජන් පරමාණු අතරක් ඒක බන්ධන පමණක් අඩංගු වෙලා තියෙනවා නම් අන්නේ හයිඩ්‍රෝ කාබන වලට ධර්මණිය අපි කියන්නේ ඇල්කේන කියලා. ඇල්කේන. හරි? යම්කිසි හයිඩ්‍රෝ කාබන අණුවක කාබන් පරමාණු අතරක් කාබන් හයිඩ්‍රජන් පරමාණු අතරක් ඒක බන්ධන අඩංගු වෙලා තියෙනවා නම් ඒ සියලුම හයිඩ්‍රෝ කාබන වලට අපි කියන්නේ ඇල්කේන කියලා. ඇල්කේන පැහැදිලිද? මේක කියන්නේ ඇල්කේනයක් කියලා අපි කියනවා. හරි? එතකොට කාබන් අතර තියෙන්නේ ඒක බන්ධන. ඒක බන්ධන. කාබන් හයිඩ්‍රජන් අතර තියෙන්නේ ඒක බන්ධන. හරි? එහෙනම් කාබන් අතරත් කාබන් හයිඩ්‍රජන් අතරත් ඒක බන්ධන පමණක් අඩංගු වෙන හයිඩ්‍රෝ කාබන වලට පොදුවේ අපි කියනවා මොනවද කියලාද? ඇල්කේන කියලා. හරි? දැන් උදා මෙහෙම ලියන්න. මාතෘකාව ඇල්කේන කියලා ලියුවා නේද? ලියන්න. පහත දැක්වෙන්නේ ඇල්කේන අණුවක ව්‍යුහ සූත්‍රයයි. පහත දැක්වෙන්නේ ඇල්කේන අණුවක ව්‍යුහ සූත්‍රයයි. කියලා මේක අද ගන්න. මේක අද ගන්න. අදගෙන මේක ලියන්න. කාබන් කාබන් ඒක බන්ධන පවතී. කාබන් හයිඩ්‍රජන් ඒක බන්ධන පවතී. ඔව් again සර් ඔකේ මේ ඔය සූත්‍ර ලියනකොට කාබන් අකුරේ C අකුරයි H වල H අකුරයි මේ ලොකුවට පොඩියට ලියන්න ඕනේ. නෑ එහෙම එකක් නෑ අපේ. මම ලොකුවට මේ අදලා මේකේ කාබන් දෙක වැඩිපුර පේන්න ඕනේ නේද? එහෙම එකක් නෑ. කොහොමද කැපිටල් නේ කියන්නේ? කොහොමද කැපිටල් H තමයි කැපිටල් C තමයි කියන්නේ. ඒ ලොකු පොඩි කරන්නේ එහෙම එකක් ඕනේ එහෙම ඕනේ. හරි? ඉවරද? ඔව් සර්. ඉවරයි. ඔව් සර්. හරි. තව ලියලා ඉන්නවද? ඉවරයි සර්. හරි ලියන්නේ නම් මෙහි කාබන් කාබන් අතරත් කාබන් හයිඩ්‍රජන් අතරත් මෙහි කාබන් අතරත් කාබන් හයිඩ්‍රජන් අතරත් කාබන් හයිඩ්‍රජන් අතරත් ඒක බන්ධන පමණක් පවතී. ඒක බන්ධන පමණක් පවතී. ඒක බන්ධන පමණක් පවතී. ඒක බන්ධන පමණක් පවතී. දැන් යටි තරවත් දාලා ලියන්න වෙනම තරවත් දාලා ලියන්න මෙසේ යම් අණුවක
මෙසේ යම් අණුවක කාබන් පරමාණු අතරත් කාබන් හයිඩ්‍රජන් පරමාණු අතරත් ඒක බන්ධන අඩංගු වේ නම් එවැනි හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හඳුන්වයි. හරි. එතන කාබන් පරමාණු අතරත් කාබන් හයිඩ්‍රජන් පරමාණු අතරත් ඒක බන්ධන පවතිනවා නම් බන්ධන එක තියෙනවා නම් ඒවට අපි කියනවා ඒ හයිඩ්‍රෝකාබන් වලට අපි කියනවා ඇල්කේන කියලා. දැන් බලන්නේ ඇල්කේන කියන නම භාවිතා කරාට තනි වචනයක් දුන්නට ඇල්කේන සංයෝග ගොඩාක් තියෙනවා. අපි කියන ඇල්කේන සංයෝග ශ්‍රේණියක්ම තියෙනවා. මෙතේන්, එතේන්, ප්‍රොපේන්, පෙන්ටේන්, බියුටේන්, හෙක්සේන්, හෙප්ටේන්, නොනේන්, දෙකේන් ඔය වගේ ඇල්කේන ශ්‍රේණියක්ම තියෙනවා. එතකොට මේ ඇල්කේන ශ්‍රේණියේම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක පොදු ලක්ෂණයක් තමයි කාබන් අතරයි කාබන් හයිඩ්‍රජන් අතරයි ඒක බන්ධන තියෙන එක. ඒක තමයි ඇල්කේන කියන්නේ. ඉතින් මේ හැම ඇල්කේනයකම තියෙන වැදගත් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි හැම ඇල්කේන සංයෝගයක්ම පොදු සූත්‍රයකින් නිරූපණය කරන්න පුළුවන්. හරි? ඇල්කේන ශ්‍රේණියක්ම තිබුණාට හැම ඇල්කේන ශ්‍රේණියකම හැම ඇල්කේන සංයෝගයක්ම පොදු සූත්‍රයකින් නිරූපණය කරන්න පුළුවන්. මෙන්න පොදු සූත්‍රය. වෙන වැඩ කරන්න එපා. CnH දෙකයි n ධන දෙක. මේ වල මතක් කරගෙන සමාන්තර ශ්‍රේණි ගුණෝත්තරින් මතක් කරගෙන ඒක. හරි මෙන්න මේක තමයි ඕනම ඇල්කේනයකට ගැලපෙන පොදු සූත්‍රය. ඕනම ඇල්කේනයකට ගැලපෙන පොදු සූත්‍රය තමයි CnH දෙකයි n ධන දෙක. මෙතන දරුවනේ n මේ C කියන්නේ කාබන්. C කියන්නේ කාබන් පරමාණු. C කියන්නේ කාබන් පරමාණු. H කියන්නේ හයිඩ්‍රජන් පරමාණු. හරි මේ බලන්න. මෙන්න මෙතන n කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව. n කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව. මෙතන 2n ධන 2 කියන්නේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. මෙන්න මේ පොදු සූත්‍රය ඕනෑම ඇල්කේනයකට ගැලපෙනවා. ඇල්කේන සංයෝග ශ්‍රේණිය මම කියවනේ මෙතේන්, එතේන්, ප්‍රොපේන්, පෙන්ටේන්, බියුටේන් කියලා ඇල්කේන ශ්‍රේණියක් තියෙනවා. ඒ ඕනම ඇල්කේන ශ්‍රේණියකට මෙන්න මේ පොදු සූත්‍රය ගැලපෙනවා. මම උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම් මේ බලන්න. අපි හිතමු කාබන් පරමාණු දෙකක් තිබ්බයි කියලා.
කාබන් පරමාණු දෙකයි. එහෙනම් මෙතන බලන්න. එහෙනම් කාබන් N කියන්නේ දෙකයි. එහෙනම් කවුරු හරි කියන්නේ හයිඩ්‍රජන් පරමාණු ගන්න කීයද? 6යි. ඔව් මෙතන n වලට දාන්නේ කීයද? දැන් මෙතන n මේ බලන්න. එතකොට n වගේ කීයද? n සමානයි 2යි. 2යි. එතකොට 2යි n කියන්නේ 2 ගුණ කිරීම 2 ධන 2. එතකොට මේකේ අණු සූත්‍රයේ මේ C2යි H දෙවරක් දෙක හතරයි 2යි 6යි C2 6යි. ඔන්න ඇල්කේනේ අණු සූත්‍රය. තේරුණේ? එල්ලාව මොකද කියන්නේ? තේරුණේ? සර් ආයෙ පාරක් කියන්න. එල්ලාව කතා කරන්න. සර් ආයෙ පාරක් කියන්නකෝ. හරි. දැන් මේ බලන්න. දැන් පුතා මේමයි. දැන් අපි කතා කරන්නේ ඇල්කේන ගැනනේ. ඇල්කේන කියන්නේ කාබන් පරමාණු අතරත් කාබන් හයිඩ්‍රජන් පරමාණු අතරත් මොන බන්ධන තියෙන්න ඕනද? එක බන්ධනේ තියෙනවා. ඒක බන්ධන තියෙනවා. එතකොට ඇල්කේන ගොඩාක් සංයෝග තියෙනවා. ඇල්කේන වර්ගයයි. ඇල්කේන කියන හයිඩ්‍රෝකාබන වර්ගයටයි සංයෝග ශ්‍රේණියක්ම තියෙනවා. හැබැයි මේ හැම ඇල්කේන ශ්‍රේණියකම පොදු ලක්ෂණය තමයි ඒ හැම ඇල්කේන සංයෝගයක්ම මෙන්න මේ සූත්‍රයට අනුකූලයි. සූත්‍රයෙන් පෙන්නන්න පුළුවන්. මොකද සූත්‍රය CnH 2n ධන 2. එතකොට මෙතන C කියන්නේ කාබන් පරමාණු. H කියන්නේ හයිඩ්‍රජන් පරමාණු. මෙතන පුතා N කියන්නේ කාබන් පරමාණු කීයක් තියෙනවද කියන්නේ. කාබන් පරමාණු කීයක් තියෙනවද? එතන මෙතන N අගය හයිඩ්‍රජන් පරමාණු කරන හොයද්දි මොකද කරන්නේ? මෙතන දාන අගය දෙකෙන් ගුණ කරලා දෙකක් එකතු කරනවා. දැන් මොකක්ද ප්‍රශ්නයක් ආන්නේ? හොඳයි. කාබන් පරමාණු එකයි නම් N වල අගය කීයද? එකයි. කාබන් පරමාණු එකයි කියන්නේ N එකයි. N එකයි. මේ N එකයි. ඒ කියන්නේ C එකයි. ඒක ලියන්නේ නැහැ සාමාන්‍ය නේද? එහෙනම් හයිඩ්‍රජන් කීයද? 4යි. තේරුම් නැද්ද? දෙක ගුණ කිරීම මෙතන n එකයි n වලට දාන්නේ 1 ධන 2 දෙවරක් එක 2යි 4යි. එහෙනම් මේ අර කියන්නේ අණු සූත්‍රය මොකද්ද? CH4. තේරුණා? තේරුණා. තාසුන ක්ලාස් එකේ ඉන්නවද? තාසුන ක්ලාස් එකේ ඉන්නවද? ඖෂධ අයිනවනේ. එතකොට මුල්ලේකම් ඉන්නවස මුල්ලේකම් වැඩේ මොකද? තේරුණාද නැද්ද? තේරුණා. රයිට්. එහෙනම් මට තව 3-4 දෙනෙක්ට මම පැහැදිලි කරලා දෙන්නම්. තේරෙන්නේ නැත්නම් කියන්න. තේරෙන්නේ නැත්නම් කියන්න. දැහැමි ක්ලාස් එකේ ඉන්නවද දැහැමි? ඉන්නස්. මොකද තේරෙනවද වැඩේ? තේරෙනවා. හරි. තව ප්‍රශ්න දිනා ඉන්නවනම් කතා කරන්න. ප්‍රශ්න දිනා කියන්නේ. ඒ කියන්නේ දැන් ඕනම ඇල්කේනයක්
මෙන්න මේ සූත්‍රයට අනුකූලයි. හොඳයි මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. නම කියලා අහන්නද? නම කියලා අහන්නද? එපා. එපා හරියට. එපා නේ හරියට. රයිට්. හොඳයි. හොඳයි එහෙනම් try කරන්නකෝ. පුතා මේ වණිසේර පුතා ඉන්නවද? ඔව් සර්. ඉන්නවනේ. මොකද වැඩේ? අවුලන්නේ. අවුලන්නේ නේ. හරි. එහෙනම් මට කියන්නකෝ. කාබන් පරමාණු 3ක් තිබුණොත් ඇල්කේන් එක කාබන් පරමාණු 3ක් තිබුණොත් N වල අගය කීයද? 3යි. එහෙනම් කාබන් පරමාණු 3ක් තිබුණා කියන්නේ N 3යි. හරි. හයිඩ්‍රජන් පරමාණු කීයද? 8යි. 8යි. 8යිද? හරි නේද එතකොට? එතකොට මේ බලන්න දෙක ගුණ කිරීම. මෙතන n කියන්නේ 3 නේද? අර n කියන්නේ 3. දෙක ගුණ කිරීම 3 ධන 2. 3 වරක් 2 6 2යි 8යි. එහෙනම් මේ ඇල්කේනේ අණු සූත්‍රය C3යි H8යි. සිම්පල් නේද? ඔයාලා කලයි මේ එල් කෙමිස්ට්‍රි කරන ඉන්නවනම් මම මේවා පොඩ්ඩක් ඒ ගොඩක් ගැඹුරින් නෑ පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. හරි නේද? හරි. ලියන්න පුතා පාලිමු. ලියන්න. ඇල්කේන සංයෝග ශ්‍රේණියක් තිබේ. ඇල්කේන සංයෝග ශ්‍රේණියක් තිබේ. ඇල්කේන සංයෝග ශ්‍රේණියක් තිබේ. ඇල්කේන සංයෝග ශ්‍රේණියක් තිබේ. ඇල්කේන ශ්‍රේණියකට ඇති ඇල්කේන ශ්‍රේණියට ඇති ඇල්කේන ශ්‍රේණියට ඇති ඇල්කේන ශ්‍රේණියට ඇති පොදු ලක්ෂණයක් නම් ඇල්කේන ශ්‍රේණියට ඇති පොදු ලක්ෂණයක් නම් ඇල්කේන ශ්‍රේණියේ සංයෝග ඇල්කේන ශ්‍රේණියේ සංයෝග ඇල්කේන ශ්‍රේණියේ සංයෝග සියල්ල ඇල්කේන ශ්‍රේණියේ සංයෝග සියල්ල ඇල්කේන ශ්‍රේණියේ සංයෝග සියල්ල පොදු සූත්‍රයකින් නිරූපණය කළ හැකි වීමයි. නිරූපණය කළ හැකි වීමයි. පොදු සූත්‍රයකින් නිරූපණය කළ හැකි වීමයි. නිරූපණය කළ හැකි වීමයි. ලියා ගන්න ඇල්කේන වල පොදු සූත්‍රය කියලා ලියලා මේක ලියා ගන්න. ඇල්කේන වල පොදු සූත්‍රය කියලා ලියලා මේක ලියා ගන්න. ඇල්කේන වල පොදු සූත්‍රය කියලා මේක ලියා ගන්න. හරිද පුතා?
ඉවරද? ඉවර කියන්නේ එකට කියනවා. නෑ සර් තාම. හරි හරි. ආකර්ෂණා ඉන්නවද පන්ති? ඔව් සර් ඉන්නවා. පබසරා ඉන්නවා සර්. හරි. ඔය නම් මට මතක නැහැ ඥානි. එතකොට කපුටු පුතා ඉන්නවද? හරි හරි. කවුද මම එන්න කියලා දවස් ගානක් කරන්නේ උඩු කුඹුර දුව නැද්ද ක්ලාස් එකේ දැන්? වල් ඉස්කෝලේ උඩු කුඹුර මට සර් නේද විතරයි මතක. විවන්දි විවන්දි ක්ලාස් එකේ නැද්ද? හින්දි නාරම්පණාව ඉන්නවා සර්. හරි. එතකොට හරි වැඩි ඉවරද කියන්නකෝ. මට පේන්නේ නැහැ මේ එන්න බැලුව හිටියේ විනාඩි 40ක්. හරි. ඒක මම අසාධාරණයක් නොවෙන්න වැඩ සාධාරණයක් නොවෙන්න ඔබට වැඩසටහනක් සකසන්න. බලන්න එපා. මෙතන වැඩි කරලා. හරි නේද? වැඩි කරලා. ඔව් සර්. මේමයි වැඩි. දැන් මේ ඇල්කේන ඇල්කයින කියන හයිඩ්‍රෝකාබන නම් කරද්දී ලස්සන ක්‍රමයක් තියෙනවා. ඒ ඇල්කේන විතරක් නෙවෙයි. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන හැම හයිඩ්‍රෝකාබනයක්ම නම් කරද්දී ලස්සන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කාබන් පරමාණු සංඛ්‍යාව අනුව තමයි නම දාන්නේ. කාබන් පරමාණු සංඛ්‍යාව අනුව තමයි නම දාන්නේ. හරි? කාබන් පරමාණු එකක් තියෙනවා නම් දැන් මම කියන්නේ ඇල්කේන විතරක් නෙවෙයි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින ඕනම හයිඩ්‍රෝකාබනයක් නම් කරනකොට ඒ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව නම දාන්න ඕනේ. හරි? කාබන් පරමාණු එකක් තියෙනවා නම් කාබන් පරමාණු එකක් නම් ඒ නම හැදෙන්න ඕන මෙත් කියන නමින්. මෙත් මොන කියන්නේ මම කඩට කියලා මම. එයා ඉවරයි නේද? ඉවරයි නේද කියලා? ඔව් සර් ඉවරයි. හරි. ඉවරයි සර්. හරි. මම උඩින් ලියන්නකෝ. අත ඉන්න මම කියනවා. හරි. මේ බලන්න කාබන් පරමාණු එකක් තියෙනවා නම් කාබන් පරමාණු එකක් නම් නම ලියන්න මෙත් කියලා තමයි නම පටන් ගන්න. කාබන් පරමාණු දෙකක් තියෙනවා නම් ඒ නම පටන් ගන්නෙ එත්. කාබන් පරමාණු තුනක් තියෙනවා නම් ඒ නම පටන් ගන්නෙ ප්‍රොප්. කාබන් පරමාණු හතරක් නම් නම පටන් ගන්නෙ බියුට්. ඔයාලා කියන්නේ පහයි වල තියෙන්නේ
කාබන් පරමාණු 5ක් නම් ඒ නම් පටන් ගන්නේ පෙන්ට් තවටක් කියලා දෙන්නම් කාබන් පරමාණු 6ක් නම් ඒ නම පටන් ගන්නේ හෙක්ස් එතකොට ඇල්කේන ඇල්කීන ඇල්කයින වලට නම් දානකොට කාබන් පරමාණු එකක් නම් මෙත් දෙකක් නම් එත් තුනක් නම් ප්‍රොප් හතරක් නම් බියුට් පහක් නම් පෙන්ට් හයක් නම් හෙක්ස් ඔයාලා තියෙන්නේ පහයි මම ඔන්න වැඩි ටිකක් ගන්නවා හරි මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් හරි මෙන්න මේ නම් වලින් තමයි දාන්නේ හරි මේක පුතා ඔතන කොටුවක් ගහලා ලියා ගන්න කොටුවක් ගහලා ලියා ගන්න ඔය පොතේ උතන තමයි උතන මොකක් නැහැ කොටුවක් ගහලා ලියා ගන්න මම නම හදාගන්න දැන් කියලා දෙන්නම් නම හදාගන්න හැටි මම කියලා දෙන්නම් දැන් කොටුවක් ගහගන්න හරි එතකොට ඕනම ඇල්කේනයක් හෝ ඇල්කීනයක් හෝ ඇල්කයිනයක් නම් කරනකොට කාබන් පරමාණු එකයි නම් මෙත් දෙකයි නම් එත් තුනයි නම් ප්‍රොප් හතරයි නම් බියුට් පහයි නම් පෙන්ට් හයයි නම් හෙක්ස් එහෙමයි කාබන් පරමාණු අණු තමයි නම දාන්නේ ඇල්කේන ඇල්කීන ඇල්කයින තුනේම එහෙමයි ඉවරද ලියලා නෑ සර් හරි සර් හරි right දැන් මෙහෙමයි වැඩි මෙන්න මම උගන්වන්නේ ඇල්කේන වලට නම් දාන හැටි ඇල්කේන එක නම හදාගන්න හැටි දැන් ඊළඟට දැන් තියෙනවා IUPAC නාමකරණය වෙනම තියෙන ඒ වචන ඕනේ හරි දැන් අහගන්න ඇල්කේනේ කාබන් පරමාණු ගාන මුලින්ම බලන්න උදාහරණයක් අපි ගමුකෝ අපි කො කාබන් පරමාණු තියෙන්නේ එකයි කියන්නකෝ ආයෙනම් ඒ ඇල්කේනේ නම් කරන්න ඕන මෙත් මෙතන මම ගන්නවා ඒ ඇල්කේනේ නම් කරන්න වෙන්නේ මෙත් හරි දැන් ඔන්න කවුද මේ පරිගතක උදාහරණ වැඩේ හොඳටම අහු වෙයිද ट्रांसफॉर्मर එකක් ගියා ඕෆ් වෙයි විනාඩි 3-4ක් ඕෆ් වෙයි
ඔෆ් නෑ. මම කතා කරනවා එහෙමද පුතා? සර් කැඩි 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 ඇහෙන සර්. ටුක්ටක් ඕෆ් වෙයි. හේතුව ට්‍රාන්ස්ෆෝමර් එකක් එකපාරම ගියා. ගිහලා මේසනින්ම ආවා කරන්ට් එක ආවා. චුට්ටි වෙලාවක් ඕෆ් වෙයි. ඔව් ඔයාගේ ළම ගියාද ට්‍රාන්ස්ෆෝමර් එක ගියා හරියට. ඇහෙනවද? ඔව් සර්. දැන් හරි නේද? හරි සර්. දැන් හරි නේද? තාමත් ඇහෙන්නේ කෙටි කෙටිද? නෑ සර් කැඩි කැඩි ඇහෙන්නේ කෙටි කෙටිද මම කතා කරන්නේ ඇහෙන්නේ? ඔව් සර් කැඩි කැඩි. ඔව් සර්. නෑ දැන් හරියට. දැන් මොකද තත්ත්වය? තාමත් එහෙමද? තාමත් ඔයාලට ඇහෙන්නේ නැද්ද? කෙටි කෙටිද ඇහෙන්නේ? පැහැදිලි නැද්ද? ඔව් සර්. සර් කැඩි කැඩි ඇහෙන පැහැදිලිත් මදි. හරි ගියද? දැන් මොකද තත්ත්වය හරිද? දැන් හරි වගේ. හරිනේ. අපි ඈතම ඉන්න එක්කනගේ නම පැහැදිලිද කියලා? බෝඩ් එක පැහැදිලි නැහැ කියනවනේ. බෝඩ් එක පැහැදිලි නැද්ද? ඔව් සර්. ඔව්. නෑ සර්. පැහැදිලි නැහැ. ඔව් සර්. ටිකක් බොඳ වෙලා වගේ නේ. චුට්ටක් බලමු අපි. එකපාරම කරන්ට් එක ගියා. කරන්ට් එක කියන්නේ තප්පර ගානකින් ගිහිල්ලා ආවා. ඒ ටිකට තමයි මොකක් හරි උනේ. දැන් හරිද? කෙටි කෙටි එන්නේ නේ. අපි ඈතම ඉන්න කෙනාගෙන් අහමු. ලක්ෂානි ක්ලාස් එකේ ඉන්නව නේද? ලක්ෂානි ක්ලාස් එකේ නැද්ද? Sir, sir, එහෙනවද? usa hena. පැහැදිලිද බෝඩ් එක? Right, sir. පැහැදිලි නේ.
අපි ළඟම ඉන්න කෙනෙක්ගෙන් අහමු. මට මුල් නම මතක නෑ. සෙනෙවිරත්න දුව. ඇහෙනවද පුතා? පැහැදිලිද? දැන් හරි නේද? තාමත් කැඩි කැඩි දැනෙන්නේ. සර් කැඩි කැඩි යන්නේ සර්. තාමත් ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. වෙලාවට කැඩි කැඩි යන්නේ. මට තප්පර දෙකක් දෙන්නකෝ. කියමුද ඔක්කොම වැඩ දැන් අප්පු වැඩ තාමත් පැහැදිලි නෑ නේද? දැන් පැහැදිලි සර්. පැහැදිලි නේද? නෑ ඔව් සර්. සර් දැන් මේ බෝඩ් එක පොඩ්ඩක් අවුට්. ඒ කියන්නේ බෝඩ් එක පොඩ්ඩක් කියන්නේ මේ බෝඩ් එකේ මේ මම ලියලා තියෙන එක පැහැදිලි නැහැ කියලා කියන්නේ. ඔව් සර්. දැන් මේක ලියාගත්ත කියලා මට කියන්නකෝ ඉස්සෙල්ලා. ඒ ටික මේ බෝඩ් එකේ ලියලා තියෙන එක ලියාගත්තද? ඔව් සර් ඉවර. හරි. පොඩ බලන්න. දැන් ඇල්කේනයක් නම් කරනකොට අරන් මොකද මේ පාඩමට පැය 4කට වඩා වැය කරන්න හොඳ නැහැ. අපරාධයි. හරි. ඇල්කේනයක් නම් කරනකොට මේ බලන්න කාබන් පරමාණු තියෙන්නේ ඒ ඇල්කේනේ එකයි නම් මෙත් කියන වචනේ භාවිත කරනවා. මෙත් තමයි ඉස්සලා කියන්නේ කියන කවුද මේක වනිගසයකට දාලා උදේට පුළුවන් වෙන්න ඕනේ. තාත සිංහලනේ අපිට සිංහලනේ. මේකේ කාබන් පරමාණු එකයි නම් මෙත්. ඒකේ අගට එකතු කරනවා ඒන් කියන ප්‍රත්‍යය. ඒන් ප්‍රත්‍යය. ඔන්න සිංහල ගන්නන්නේ ඒන්. ඒන් කියන ප්‍රත්‍යය. ඒන්. ඒන්. එතකොට කොහොමද එන්නේ? මෙත් ධන ඒන්. මොකද්ද? මෙතේන්. මෙත් ධන ඒන් මෙතේන්. හරි? ඒරමණ කියනකො කාබන් පරමාණු 6යි නම් කොහොමද එන්නේ? හෙක්ස් ධන ඒන්. මොකද්ද? හෙක්සේන්. තේරුණේ? තේරුණේ නැද්ද? නෑ සර්. දැන් පුතා ඇල්කේනේ තියෙන කාබන් පරමාණු ගාන බලනවා. ඔන්න කාබන් පරමාණු එකයි නම් මොකක්ද දාන්නේ අපි? මෙත්. ඊට පස්සේ ඒකේ අගට එකතු කරනවා ඒන් කියන ප්‍රත්‍යය. ඒන් නෙවෙයි ඒන්. ඒන් කියන ප්‍රත්‍යය. ඒන් කියන ප්‍රත්‍යය දානවා. අර සිංහලේ දාන්නේ ප්‍රත්‍යය කියලා අපි දාන්නේ. වැඩි ඕනවා. වැඩි මේ ඕනම් සිංහල කරනවා වගේ සිංහල කියලා අහගන්නකො. හරි? ඒන් ප්‍රත්‍යය දානවා. එතකොට මෙත් ධන ඒන් මොකද්ද?
methane. ඒ alkane නම් මොකද්ද? methane. ඒ හැම alkane එකක්ම නම් කරනකොට කාබන් පරමාණු ගාන අනුව මේ මුල් නම ගන්නවා. දැන් කාබන් පරමාණු 3යි නම් prop. ඊට පස්සේ යකට දානවා an පත්ත දානවා. a. තේරුණාද? ඒතර prop දාන a propane. අන්න එහෙමයි alkane නම් කරන්නේ. alkane නම් කරන්නේ. හරි? right. දැන් අපි alkane පහක් කාබන් පරමාණු පහක් වෙනකන් alkane නම් කරන විදිය, alkane වල අංක සූත්‍ර හදන විදිය, alkane වල ව්‍යුහ සූත්‍ර හදන විදිය ඉගෙන ගන්න යනවා. right. ලියන්න පුතා මාතෘකාව alkane ශ්‍රේණිය. alkane ශ්‍රේණිය. නැත්නම් alkane වර්ග කියලා alkane වර්ග. alkane වර්ග. මේක මතක කරගන්න. alkane වර්ග. alkane වර්ග. alkane වර්ග. හරි? අංක 1 පළවෙනි කියන්නේ අංක 1. අංක 1. අංක 1. අංක 1 කාබන් පරමාණු එකක් නම් කාබන් පරමාණු එකක් නම් කාබන් පරමාණු එකක් නම් ආගන්න ඉස්සලාගෙන බලයෙන් මොකද දෙන්නම් කාබන් පරමාණු එකක් නම් alkane ව්‍යුහ සූත්‍රය alkane අණු සූත්‍රය alkane අණු සූත්‍රය ව්‍යුහ සූත්‍රය මුලින්ම කතා කරන්නේ alkane අණු සූත්‍රය හරි බලන්න අණු සූත්‍රය හදාගන්නේ මෙහෙම මේ බලන්න alkane වල CnH දෙකයි n ධන දෙක මේකේ සූත්‍රය මේක තමයි alkane සූත්‍රය එතකොට කාබන් පරමාණු එකක් නම් n කියන්නේ කීයද එකයි C එකයි ඒක ලියන්න ඕනේ හරි H මෙතන දෙක n කියන්නේ කීයද එක ධන දෙක ඔව් එහෙනම් දැන් මම කියන්නේ alkane අණු සූත්‍රය මොකද්ද CH H4 දෙවරක් එක දෙකයි ධන දෙකයි CH4 එහෙනම් කාබන් පරමාණු එකක් තියෙන alkane අණු සූත්‍රය මොකද්ද CH4 හොඳ බලන්න අපි දැන් බලමු කාබන් පරමාණු එකේ alkane ව්‍යුහ සූත්‍රය alkane ව්‍යුහ සූත්‍රය හදන්නේ බලන්නකොට දෙවෙනි පරිදි කරන්නේ ව්‍යුහ සූත්‍රය මේ වල හදන්නේ කාබන් පරමාණු කීයක් තියෙනවද එකයි එහෙනම් කාබන් පරමාණු එකයි මොන එකක් නැන්දා හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද හතරක් ඒ හතර දෙනා හතර පැත්තට දාන්න 1යි 2යි 3යි 4යි alkane වල මේ හැම එක්කෙනෙක්ම අතර ඇත්තේ මොන බන්ධනද ඒක බන්ධන කාබන් පරමාණු එකේ alkane ව්‍යුහ සූත්‍රය කාබන් පරමාණු එකක් තියෙන alkane ව්‍යුහ සූත්‍රය හරි ඊළඟට මේ alkane නම මේ බලන්න හදාගන්න හැටි alkane නම
හරි කාබන් එකයි නම් මොකක්ද දාන්න අපුර මොකක්ද කොහොමද කියන්නේ එකක් නම් මෙත් බලන්න රවු දිහා මෙත් මෙත් කාබන් පරමාණු එකයි නම් දාන්නේ මෙත් ඇල්කේනයක්නේ එන මොකක්ද දාන්න ප්‍රත්‍ය මෙත් ධන A එන මොකක්ද ඇල්කේ නම මෙතෙන් මෙතේ ඔන්න ඇල්කේනේ නම එහෙනම් කාබන් පරමාණු එකක් නම් ඇල්කේනේ අණුක සූත්‍රයේ CH4 ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය ඇල්කේනේ නම වැඩේ කරපු විදිහ පැහැදිලිද කියන්නේ පැහැදිලි හරි ඉතින් පළවෙනි එක කාබන් පරමාණු එකක් නම් ඇල්කේනේ අණුක සූත්‍රය ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය ඇල්කේනේ නම හදාගන්න මේක තමයි අපිට හම්බෙන සරලම ඇල්කේනේ සරලම ඇල්කේනේ ඒක ලියා ගන්න සරලම ඇල්කේනේ ප්‍රශ්න තියෙනවා නම් මට මෙන්න මේ අහවල් කරන පැහැදිලි නෑ ඒවා අහන්න ඉවරද නෑ සර්. නෑ සර්. හරි ඉවරද මේ තමයි ඒ කාබන් පරමාණු එකේ ඇල්කේනේ අණුක සූත්‍රය. කාබන් පරමාණු එකේ ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය. කාබන් පරමාණු එකේ ඇල්කේනේ නම. ඉවරද පුතා? කාට හරි මතක නම් කියන්න මේ මෙතේන් වලට සාමාන්‍ය ව්‍යවහාර කරන නම් මොකද්ද? මේ මෙතේන් කියන ඇල්කේනේට සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන නම මෙතේන් නෙමෙයි. මෙතේන් තමයි විද්‍යාවේ පාවිච්චි කරන නම. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ මෙතේන් නෙමෙයි මොකද්ද? මීතේන් මීතේන් කියලා කියන්නේ. එහෙනම් වැඩි ඉවරද? ඔව් සර්. හරි.
එහෙනම් දැන් ලියන්න මේක ටිකක් වෙනස් කරලා මම දෙන්නම්. වෙනස් කරලා දෙන්නම්. ඇල්කේනේ පටන් ගන්න දෙක දෙවෙනි එක දෙක ඇල්කේනේ කාබන් පරමාණු දෙකක් පවතිනම් right පටන් ගන්න ඇල්කේනේ කාබන් පරමාණු දෙකක් පවතිනම් ඇල්කේනේ අණු සූත්‍රය හදන්න ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය හදන්න ඇල්කේනේ නම හදන්න තනියම කරන්න තනියම උත්සාහ කරන්න ඕන ඒකට තමයි මට වැරදුනොත් හොයාගන්න පුළුවන් වෙන්නේ ඒත් දැන් ඇල්කේනේ කාබන් පරමාණු දෙකක් පවතිනවා එහෙනම් n කීයද n කීයද දැන් n කීයද n දෙකයි දෙකයි ආ දැන් n කීයද n දෙකයි ආ දැන් මතක වෙන සූත්‍රය ඉස්සෙල්ලාම අණු සූත්‍රය හදාගන්න ඉස්සෙල්ලාම අණු සූත්‍රය හදාගන්න ඊට පස්සේ ව්‍යුහ සූත්‍රය හදාගන්න ඊට පස්සේ නම හදාගන්න ඉවරද ඔව් සර්. හරිනේ ඇල්කේනේ අණු සූත්‍රය ඉස්සලා හදාගන්න ඊට පස්සේ ව්‍යුහ සූත්‍රය ලියන්න ඊට පස්සේ ඇල්කේ නම හදන්න මේ බලන්නකෝ එතකොට කාබන් පරමාණු දෙකක් තියෙනවා නම් පුතා n කියන්නේ දෙකයි n සමානයි දෙකයි එහෙනම් මෙතන C n වෙනුවට කීයද දාන්නේ දෙක H දෙක n කියන්නේ දෙකයි එහෙනම් දෙක ගුණ කිරීම n වෙනුවට දාන්නේ කීයද දෙක ධන දෙක හරි එතන මෙතන එනවා කාබන් දෙකයි හයිඩ්‍රජන් කීයද දෙවරක් දෙක 4යි 2යි 6යි හයිඩ්‍රජන් 6යි එහෙනම් කාබන් පරමාණු දෙකක් පවතින ඇල්කේනේ අණු සූත්‍රය මොකද්ද C2යි H6යි දැන් මේකේ ව්‍යුහ සූත්‍රය හදන්න ඕන මේ බලන්න හදන හැටි කාබන් පරමාණු කීයක් තියෙනවද දෙකයි එහෙනම් කාබන් පරමාණු 1යි 2යි ඇල්කේනයක් නිසා කාබන් පරමාණු අතර තියෙන මොන බන්ධනද මතක නැද්ද ඒක බන්ධනය මේ දෙක අතර තියෙන බන්ධනය එකයි චුට්ටක් මට කියන්න කාබන් පරමාණුවකට උපරිම බන්ධන කීයක් හදන්න පුළුවන්ද හතරක් හදන්න පුළුවන් එහෙනම් මේ කාබන් පරමාණු වල තව 6 මේ බන්ධන කීයක් හදන්න පුළුවන් තව තුනක් හදන්න පුළුවන් එහෙනම් 1යි 2යි 3යි ඇයි L කේනනේ ඒක බන්ධන දැන් මෙයාට උනත් තමයි 3යි 2යි 3යි දැන් එහෙනම් මෙතන හයිඩ්‍රජන් මේවට සම්බන්ධනේ කවුද හයිඩ්‍රජන්. එහෙනම් හයිඩ්‍රජන් කීයක් ඕනද 1යි 2යි 3යි 4යි 5යි 6යි හරිද බලන්න සූත්‍රේ හරි නේද හරි හයක් තියෙනව නේද තේරුණේ නැද්ද මේවා කාබන් පරමාණු දෙකයි 1යි 2යි හරි ඒ දෙන්න අතර තියෙන ඒක බන්ධනයක් ඊට පස්සේ එයා වටේ හයිඩ්‍රජන් පරමාණු කීයක් එන්න ඕනද 6ක් එන්න ඕන මේ 6ක් තියෙනවා හරි එතකොට මෙතන 1යි මෙතන 2යි 3යි 4යි 5යි 6යි හරිද C2යි H2යි හරි අන්න හරි හොඳයි එතකොට නම බලමු නම කාබන් පරමාණු දෙකක් තියෙන ඉඳා මොකක්ද කොල්ලට දාන්නේ එත් ඇල්කේනයක් ඉඳා මොකක්ද දාන්නපත් තියෙන්නේ
එන මොකක්ද? මොකක්ද නම? නම එතේන් 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 නම එතේන් නම එතේන් නම එතේන් තේරුම් නැද්ද පුතා? තේරුණා. හරි කවුද මේ එල්ලාවල තේරුණාද? එල්ලාවල ගිහලා ඔව් සර්. මේක වැඩේ තේරුණාද? ඔව් සර්. ඔව් සර්. හරි හරි right ඊළඟට ඉවරයි පටන් ගන්න තුන්වෙනි එක මේක ඉවරෙන් පටන් ගන්න තුන්වෙනි එක ඇල්කේනයේ කාබන් පරමාණු තුනක් පවතී නම් පටන් ගන්න තුනක් පවතී නම් ඇල්කේනයේ අණු සූත්‍රය හදන්න ඇල්කේනයේ විභව සූත්‍රය හදන්න ඇල්කේනයේ නම හදන්න හරි ඉවරද දැන් කාබන් පරමාණු 3යි නම් n සමානයි 3යි. දැන් මම උදව් කරා. දැන් හදන්න. ඉස්සෙල්ලා අංග සූත්‍රය හදාගන්න. ඊට පස්සේ විව සූත්‍රය හදාගන්න. ඊට පස්සේ LK නම හදාගන්න. හරි පුතා හරි. නම හරි. හරි. right බලමු අපි කාබන් පරමාණු 3යිනේ. එහෙනම් n සමානයි 3යි. n 3යි කියනවා. එහෙනම් මෙතන C කාබන් n කියන්නේ 3යි. හරිද? අපි දැන් බලමු හයිඩ්‍රජන් පරමාණු ගන්න. හයිඩ්‍රජන් මෙතන දෙක ගුණ කිරීම n කියන්නේ කීයද? 3යි. n 3යි. එහෙනම් දෙක ගුණ කිරීම 3 මෙතන ධන 2 කාබන් 3යි C 3යි 3 වරක් 2 6යි 6යි 2යි 8යි. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු ගාන කීයද? 8යි. එහෙනම් කාබන් පරමාණු 3ක් පවතින ඇල්කේනයේ අණු සූත්‍රය වෙන්නේ C3යි H8යි. දැන් අපි මේ ඇල්කේනයේ විව සූත්‍රය හදමු. විව සූත්‍රය. කාබන් පරමාණු කීයක් තියෙනවද? 1යි 2යි 3යි. මම කරන විදිය බලන්න. එතකොට ඇල්කේනයක් හින්දා කාබන් පරමාණු වල තියෙන එක බන්ධනය. බන්ධන එකයි තියෙන්නේ. මම ඔයාලට කිව්වා කාබන් වලට හදාගන්න පුළුවන් බන්ධන උපරිම බන්ධන 4යි. එහෙනම් මේ කාබන් පරමාණු බන්ධන කීයක් හදාගන්න පුළුවන්ද? යාන්න. මේ කාබන් පරමාණු බන්ධන කීයක් හදාගන්න? එකක් හදාගන්න.
තව කීයද? තුනක් කරන්න. ඔව් ඒවා ඒක බන්ධනනේ. එන්නේ කිද ඒක බන්ධන. 1 2 3යි. මෙයාට තව බන්ධන කීයක් හදන්න පුළුවන්ද? මේ කාබන්. දෙකක්. දෙකයි ඇයි? මෙතන විතර බන්ධන දෙකක් හටගන්නේ එහෙනම් දෙකයි. මෙයාට දෙකයි. මෙයාට බන්ධන තව පුළුවන් 3ක්. එතකොට මේ හැම තැනටම කවුද එන්න ඕනේ? ඒ ළමයි හයිඩ්‍රෝකාබන් නෙමෙයි. එහෙනම් මේ හැම තැනටම එන්න කවුද? හයිඩ්‍රජන්. එතකොට 1 2 3 4 5 6 7 8යි. එහෙනම් හයිඩ්‍රජන් 8ක් ඕන. හරිද? හරිනේ. හයිඩ්‍රජන් 8යි. හයිඩ්‍රජන් දාන්න. හයිඩ්‍රජන් 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 hydrogen, 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 hydrogen. ඔන්න කාබන් පරමාණු තුනක් පවතින ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය. හරිනේ කාබන් පරමාණු 1 2 3යි C3යි H 1 2 3 4 5 6 7 8 හරි. දැන් මේකේ නම හදනවා අපි නම. කාබන් පරමාණු තුනක් තියෙනවා නම් නම පටන් ගන්නේ මොකෙන්ද? කුණෙන්. කතා කරන්න. කාබන් පරමාණු දැන් අර වතුර දුන්නේ මම ඒක මොකක්ද ප්‍රොප් කාබන් පරමාණු තුනක් නම් මොකක්ද වෙනගන්නේ ප්‍රොප් ඇල්කේනයක් හින්දා දාන්නේ මොකක්ද ප්‍රොප් දාන ඒ මොකක්ද නම ප්‍රොපේන් එන කාබන් පරමාණු තුනක් තියෙන ඇල්කේනේ නම් මොකක්ද ප්‍රොපේන් හරි තවමත් ගැටලු තියෙනවද හරි උතර මතක තියාගන්න LP වායුවේ ගෙදර තියෙන වායුවෙන් ගෑස් එක තියෙන්නේ LP වායුවේ බහුලවම තියෙන වායුවක් තමයි ප්‍රොපේන්. එතකොට යටි වරහන් දාලිය ගන්න. LP වායුවේ බහුලව ඇත. LP වායුවේ බහුලව ඇත. මේ ප්‍රොපේන් කියන වායුව තියෙන බහුල වශයෙන් LP වායුවේ. liquid petroleum gas LP වායුවේ බහුලව ඇත. right මොන දැන් ඔබේ වාරේ 4 වෙනි එක පටන් ගන්න 4 වෙනි එක ඇල්කේනේ කාබන් පරමාණු 4ක් පවතී නම් පටන් ගන්න ඇල්කේනේ අණු සූත්‍රය හදන්න ව්‍යුහ සූත්‍රය හදන්න නම හදන්න කාබන් පරමාණු 4ක් තියෙනවා නම් ඇල්කේනේ අණු සූත්‍රය ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය ඇල්කේනේ නම හරිද වැඩි නෑ සර් තාම හරිනේ මේ පාඩම් ආයි මේ ඔයාලට දෙපාරක් කෙරෙන්නේ නැහැ. ආයි කෙරෙන්නේ නැහැ. හරි? මේ පාඩම් ආයි ඔයාලට කෙරෙන්නේ නැහැ. හරිනේ? හරි. හරි ඔව්. හරි ඉවරද බලනවා එහෙනම් ඇල්කේනේ කාබන් පරමාණු 4ක් තියෙනවා නම් n සමානයි කීයද n සමානයි
4යි. හරිද? n කියන්නේ 4යි. එහෙනම් මෙතන ලියනවා කාබන් n කියන්නේ දැන් කීයද? 4යි. දැන් හයිඩ්‍රජන් පරමාණු ගන්න බෑනේ කොහොමද? හයිඩ්‍රජන් මෙතන 2 ගුණ කිරීම n කියන්නේ 4යි. ධන 2. හරි? එතකොට මෙතන කාබන් 4යි එක හරි. 4 වරක් 2 8යි 2යි 10යි. හයිඩ්‍රජන් 10යි. ආවද මේක? ආවද මේක? ඔව් සර්. ඔව් කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කේනයේ අණු සූත්‍රය C4යි H10යි. ව්‍යුහ සූත්‍රය දැන් මේ අන්තිමට හරි ලේසි. ඉස්සෙල්ලා කාබන් පරමාණු ගන්න අදින්න. කාබන් 4යි න්යාම. එහෙනම් මෙන්න 1යි 2යි 3යි 4යි. කාබන් 4යි. ඒතකොට ඇල්කේනයක් නිසා මේ හැම එකක් අතර නැති වෙන්නේ එක බන්ධනයක. දැන් බලන්න මෙයාට බන්ධන කීයක් පුළුවන්ද? 3ක්. මෙයාට 2යි. මෙයාට 2යි. මෙයාට 3යි. ඔළුවේ තියෙන උඩ කාබන් පරමාණු වල හදාගන්න පුළුවන් උපරිම බන්ධන ගාන 4යි. හරි? එහෙනම් මේ හැමතැනම දාන්නේ මොනවද? හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හයිඩ්‍රජන් 10යි. හරි. ඔන්න ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය. කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය. දැන් බලමු අපි ඇල්කේනේ නම හදාගන්න. කාබන් පරමාණු 4ක් නම පටන් ගන්න මොකෙන්ද? කෝ කියන්නේ නේද? බියුට් ඇල්කේනයක් ඉඳා මොන පක්ෂ දාන්නද? A. එහෙනම් බියුට් දාන A බියුටේන්. එහෙනම් කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කේනේ නම මොකද්ද? බියුටේන්. මතක තියාගන්න මේ බියුටේනොත් LP වායුවේ අඩංගුයි. ඉතින් පරණදා ලියන්න. LP වායුවේ අඩංගු වේ. LP වායුවේ අඩංගු වේ. LP වායුවේ අඩංගු වේ. හරි? ඔව්. දැන් විභාගයට හදන්නේ නැවද? ආ? විභාගයට මේව හදන්නේ නැවද? විභාගයේදී මේ වගේව හදන්නේ නැවද? හරි කියන්නේ මම දැනගන්න ඕනේ. මට හරියටම කියන්න බෑ මේ අපි අහන්න පුළුවන්. දෙකම මම දෙන්න මේ විභාගයට ආපුවා මේ කාබන් පරමාණු 4 ක 5 ඇල්කේන එක නැහුවා. කාබන් පරමාණු 4 ඇල්කේන එක නැහුවා. එතකොට බියුටේන් දැන් මේ විභාගයට ආවක් නාවක් පුතා ඔබ දැනගන්න ඕන දේවල් ටික මම කියන්නේ. ඒක විභාගයට ආවා. අදින්න ආවා. අය අමාරුද සෞම්‍ය? මේ වැඩි අමාරුද? නෑ සර්. නෑ. ලේසි. හරි තව එකයි අපිට තියෙන්නේ එකයි. ලියන්න. ඊළඟ එක. ඇල්කේනේ කාබන් පරමාණු 5ක් පවතිනම්. හරි පටන් ගන්න. ඇල්කේනේ අණු සූත්‍රය, ඇල්කේනේ විභව සූත්‍රය, ඇල්කේනේ නම හදන්න. ඔච්චරයි තියෙන්නේ ඇල්කේනේ වල. ඔව් හරි පුතා. හරි. එතකොට ඇල්කේනේ කාබන් පරමාණු 5යි නම් n සමානයි 5යි. n සමානයි 5යි. දැන් එහෙනම් ඇල්කේනේ පොදු සූත්‍රයට දාලා අණු සූත්‍රය හදන්න. අණු සූත්‍රය හදලා ව්‍යුහ සූත්‍රය ලියන්න. ව්‍යුහ සූත්‍රය ලියලා ඇල්කේනේ නම හදන්න.
සර් ඔව්. සර් හෙක්ස් කියන එක හදන්න එපාද? මොකද? අර සර් 6 වෙනි එක පරමාණු 6ක් තියෙන එක. එපා එපා. පහයි තියෙන හදන්න. පහයි තියෙන හදන්න. පහයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හදලා ඉවරයි. ආ? හදලා ඉවරයි. හරි බලමු අපි. හරි මේ බලන්න. කාබන් පරමාණු 5යි කියන්නේ n සමානයි 5යි. n සමානයි 5යි. එහෙනම් කාබන් මෙතන C n කියන්නේ 5යි. මෙතන හයිඩ්‍රජන් දෙක ගුණ කිරීම n කියන්නේ කීයද? 5යි ධන 2යි. එතකොට කාබන් පරමාණු 5යිනේ C 5යි. 5 වරක් දෙක 10යි 2යි 12යි. හයිඩ්‍රජන් කීයද? 12යි. එහෙනම් කාබන් පරමාණු 5ක් තියෙන ඇල්කේනේ අණුක සූත්‍රය වෙන්නේ C5යි H12යි. ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය බලන්න. කාබන් පරමාණු 5ක් තියෙනවා මේ බලන්න. කාබන් පරමාණු 5ක්. ව්‍යුහ සූත්‍රය ලියා ගන්න මම ඊළඟට මම මෙලින් නැටුවේ. ව්‍යුහ සූත්‍රය 1යි 2යි 3යි 4යි 5යි. හැම කාබන් පරමාණුවක් අතරම තියෙන්නේ ඒක බන්ධනයක්. ඒක බන්ධනය. හරි? මෙයාට තව හදාගන්න පුළුවන් බන්ධන කීයද? 3ක්. මෙයාට 2යි. මෙයාට 2යි. මෙයාට 2යි. මෙයාට 3යි. හයිඩ්‍රෝකාබනයක් ඒ නිසා මේ හැමදාම සම්බන්ධ වෙන්නේ කවුද? හයිඩ්‍රජන්. එතකොට මෙතන 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හයිඩ්‍රජන් 12යි. ඔන්න හරි. ඔන්න කාබන් පරමාණු 5ක් තියෙන ඇල්කේනේ ව්‍යුහ සූත්‍රය. කාබන් 5යි නම් කියන්න නම් පටන් ගන්න කොහොමද? නම පටන් ගන්න කොහොමද? පේන්ට්. මොකද්ද ඇල්කේනියක් කියන දාන ප්‍රත්‍යය? පේන්ට් දාන මොකද්ද සූත්‍රය? පෙන්ටේන්. එහෙනම් කාබන් පරමාණු 5ක් තියෙන ඇල්කේනේ නම තමයි පෙන්ටේන්. දැන් වැඩේ හරිද? තේරුණාද නැද්ද? කතා කරන්න තේරුණාද නැද්ද? තේරුණා. හරිනේ. තේරුණා. right. එතකොට මේ බලන්න. මේ වෙනකොට අපි කතා කරා හයිඩ්‍රෝකාබන 3 වර්ගයක් නම් කරානේ. දෙන්න. හරි? හයිඩ්‍රෝකාබන 3 වර්ගයක් නම් කරානේ. ඒ 3 වර්ගයෙන් හොඳයි පුතා. බොහොම හොඳයි මම අල්ලගන්නවා. හරි? ඒ 3 වර්ගයෙන් මේ වෙනකොට අපි නම් කරලා තියෙනවා ඇල්කේන නම් කරා. ඊට පස්සේ අපිට තියෙනවා ඇල්කයින තියෙනවා. හරි? ඊට පස්සේ තියෙනවා අපිට ඇල්කේන තියෙනවා, ඇල්කයින තියෙනවා, ඇල්කීන තියෙනවා. හරි? ඇල්කීන ගැන අපිට ඉතාම සුළු ප්‍රමාණයක් කතා කරන්න තියෙන්නේ. ඇල්කයින ගැන ඉගෙන ගන්නම නෑ. හරි? right. අපි ලබන සතියේ නම් දවස් දෙකක් කරන අපේ පන්ති නේද? දවස් දෙකක් කරනවනේ. මේ දවස් දෙකේදී එක දවසකදී මේක ඉවර වෙනවා. ඊළඟ දවසේදී රසායනික බන්ධන සාකච්ඡා කරනවා.
රසායනික බන්ධන අපි සාකච්ඡා කරමු. right එහෙනම් අපි අදට සමුගන්නවා හැමෝටම